ආයුබෝවන් සියලුම දෙනාට මේ සෝදානම් වෙන්නේ අද දවසේදීත් අපි පාඩමක් ආරම්භ කරුවා තරල ගති විද්‍යාව එහෙමත් නැත්නම් ද්‍රව ස්ථිතිය කියලා. ඒ පාඩමේ ඉතිරි කොටස වීඩියෝ එකක් මාර්ගයෙන් ඕගොල්ලන්ට ලබා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ අද දවසේදී. අපිට අද දවසේදී ආරම්භ කරන්න තියෙන කොටස තමයි ඉපිලීම කියන කොටස. මෙන්න මේ ඉපිලීමක් කියලා කියන්නේ මොකද්ද? ඉපිලීමක් කියලා කියන්නේ අපි යම් කිසි වස්තුවක් සලකනවා. මෙන්න මේ සලකන ලද වස්තුව අපි ගෙනල්ලා දානවා ද්‍රවයකට. මේ ද්‍රවයකට ගෙනල්ලා දැම්මහම මෙන්න මේ වස්තුව පතුල දක්වා නොගිලී පවතිනවා නම් මෙන්න මේ කතා කරන වස්තුව පතුල දක්වා නොගිලී පවතිනවා නම් අපි කියනවා ඒකට ඉපිලීමක් කියලා. මෙන්න මේ ඉපිලීම ආකාර දෙකකින් තියෙන්න පුළුවන්. ඒ තමයි වස්තුව සම්පූර්ණ වශයෙන් ගිලිලා ඉපිලෙන්න පුළුවන් සහ ඒ තමයි වස්තුව අර්ධ වශයෙන් ගිලිලා ඉපිලීමේ හැකියාව තියෙනවා. මේ කොමන අවස්ථාව අපි සැලකුවත් මේ අවස්ථා දෙකටම අදාළ වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා සහ උඩුකුරු තෙරපුම් බලය ඉහළට ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවේදීත් වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා සහ උඩුකුරු තෙරපුම් බලය කියන එක පහළට ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි? හරි. අපි එමු වස්තුවක් සම්පූර්ණ වශයෙන් ගිලිලා ඉපිලෙන අවස්ථාවට මෙන්න මේ වස්තුවේ පරිමාව v නම් ඒ කතා කරන වස්තුවේ ඝනත්වය d නම් ඒකට බලපාන ගුරුත්වද ත්වරණය g නම් අපි එනවා කතා කරන උඩුකුරු තෙරපුම් බලය සමානයි vd g කියලා සම්බන්ධතාවය. පැහැදිලි? මම කතා කරනවා මම මේ සලකලා තියෙන ද්‍රවයේ ඝනත්වය d1 කියලා. මම ගත්ත මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය මම සලකනවා d1 කියලා. ඒ නිසා මම සම්බන්ධතාවයක් ගේනවා vdg සමානයි මොනවද? vd1g කියලා. පැහැදිලි? එතකොට මෙන්න මේ සමාන ලක්ෂණයන් කියන දේවල් මම ඉවත් කරනවා. එතකොට මට ලැබෙනවා අවසාන සම්බන්ධතාවයක් d සමානයි d1 කියලා. මේ මොකද්ද අපිට අවසානයේ නිගමනය කරන්න පුළුවන් කාරණාව තමයි යම් කිසි වස්තුවක් සම්පූර්ණ වශයෙන් ද්‍රවයක ගිලිලා ඉපිලෙන අවස්ථාව සලකනවා. මෙන්න මේ අවස්ථාවේදී වස්තුවේ ඝනත්වය කියන එක සමාන වෙනවා මොනවටද? ද්‍රවයේ ඝනත්වය කියන අවස්ථාවට. වස්තුවේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට සමාන වෙන අවස්ථාවන් වලදී තමයි මොකද්ද වෙන්නේ? වස්තුවක් සම්පූර්ණ වශයෙන් ගිලිලා ඉපිලීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට එන්නකො බලන්න මෙන්න මේ කියන කාරණාව කතා කරන්න. ඒ තමයි වස්තුවක් අර්ධ වශයෙන් ගිලිලා ඉපිලීම කියන කාරණාව. මේ කාරණාව කතා කරනකොට මම එනවා මෙහෙම සම්බන්ධතාවයකට. අර විදිහටම උඩුකුරු තෙරපුම නම් මොනවද? vdg කියන සම්බන්ධතාවය. ද්‍රවයේ උඩුකුරු තෙරපුම් බලය කියන එක vdg විදිහට අර විදිහටම බලපාන. එතකොට මම කියනවා මෙන්න මේ යම්කිසි අප සලකන ලද ද්‍රව්‍ය පිළිබඳව කතාවට මෙන්න මේ සලකන ලද වස්තුව එහෙමත් නැත්නම් අපි සලකන ලද ද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේ කොටසට අදාළ පරිමාව v1. ඒ කොටසට බලපාපු ඝනත්වය d1. ඒකට බලපාපු අනිත් සාධකය තමයි ගුරුත්වජ ත්වරණය කියන කාරණාව. එතකොට මේකේ සමාන ලක්ෂණයන් මම ඉවත් කරනවා. එතකොට මට අවසාන සම්බන්ධතාවයක් වෙනවා vd සමානයි v1 d1 කියලා සම්බන්ධතාවය. පැහැදිලි? මෙන්න මේ සම්බන්ධතාවය ආශ්‍රයෙන් අපි ගේනවා නිගමනයක්. මෙන්න මෙහෙම එකක්. මේ සැලකුවේ ද්‍රවයේ උඩුකුරු තෙරපුම. මේ සැලකුවේ අපි සලකන ලද වස්තුවේ උඩුකුරු තෙරපුම බලය කියන එක. මේකෙදි ගේනවා අවසාන නිගමනයක් මෙන්න මෙහෙම එකක්. වස්තුවක් අර්ධ වශයෙන් ගිලිලා ඉපිලෙන්න නම් මොනවද වෙන්න ඕන කාරණාව තමයි අපි සලකන ලද ද්‍රවය තුල පරිමාවට වඩා වස්තුවේ පරිමාව කියන එක මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕන කියලා සලකනවා. එතනින් එහාට ගිහිලා මෙන්න මේ ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ මධ්‍යස්ථ ඝනත්වය කියන එක වැඩි වෙන්න ඕන. ඔන්න ඔය කියන කාරණාවත් එක්ක අපි සලකනවා මොනවද? මෙන්න මේ විදිහට වස්තුවක් අර්ධ වශයෙන් ද්‍රවයක ගිලිලා ඉපිලෙන්න නම් අපි සලකන ලද ද්‍රවයේ පරිමාවට වඩා වස්තුවේ පරිමාව මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. එතනින් ගියපුවාම මොකක් වෙන්න ඕනද? මෙන්න මේ ද්‍රවයේ ඝනත්වයට වඩා වස්තුවේ ඝනත්වය කියන එක මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. ඔන්න ඔය අවශ්‍යතාවයන් දෙක සපුරනවා නම් අපි කතා කරනවා මොකක් කියලාද? වස්තුවක් යම් කිසි ද්‍රවයක අර්ධ වශයෙන් ගිලිලා ඉපිලෙන්න පුළුවන් කියන කාරණාව. බොහොම පැහැදිලි. එතකොට වස්තුවක් ගිලී ඉපිලීම සහ වස්තුවක් අර්ධ වශයෙන් ගිලී ඉපිලීම කියන කාරණාව.
ඊළඟ කොටස අපි එනවා කතා කරන්න. ඒ තමයි ඔයාලට දීලා තියෙන ටියුට් එකේ තියෙනවා බලන්න තරල ගති විද්‍යාව කියලා කොටස. අපි මේ වෙනකම්ම කතා කරුවේ මොනවද? මේ පාඩම යටතේ අපි කතා කරුවේ නිසල තරලයන් පිළිබඳව. එතකොට මෙන්න මේ තරල ගති විද්‍යාවේදී අපි කතා කරනවා මොනවද? ගලහා යන තරල හෙවත් තරල ප්‍රවාහයන් පිළිබඳව. පැහැදිලි මොනවද වෙන්නේ? අපි මෙතෙක් කතා කරුවේ නිසල තරලයන් පිළිබඳව. එතකොට මෙන්න මේ අවස්ථාව එහෙනම් නැත්තම් තරල ගති විද්‍යාව කියන කොටසදී අපි කතා කරනවා ගලහා යන තරලයන් එහෙමත් නැත්තම් අපි කතා කරන තරල ප්‍රවාහයන් පිළිබඳව කතා කරනවා. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ. අපි ටැප් එකක් විවෘත කරනවා බොහොම හිමින්. අන්න ඒ අවස්ථාව සලකපුවාම මොකද වෙන්නේ? ටැප් එකක් අපි බොහොම හිමින් විවෘත කරපුවාම ජල අංශු කියන ඒවා බොහොම හිමින් පහළට ගලාගෙන එනවා. අපි මේ ටැප් එකේ වේගය කිමින් වැඩි කරන්න පොඩ්ඩක්. එතකොට ජලය ගලාගෙන එන වේගයත් මොකක් වෙනවද? වැඩි වෙනවා. හැබැයි මේ ජලය ගලාගෙන එන වේගය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? ජලයේ තියෙන අංශුන්ගේ චලනය වෙන වේගය කියන එක මොනවා වෙනවද? එන්නෙන්නම වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා ජල අංශු මොනවා වෙනවද? මේ අත විසිරෙමින් ගමන් කරන්න පටන් ගන්නවා. අපි ටැප් එක වේගයෙන් අරනකොට. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් තරල ප්‍රවාහයන් ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරන්න. ඔයාට මේ ටියුට් එකේ බොහොම පැහැදිලිව රූප සටහන් එක්ක මේ දේවල් දීලා තියෙනවා මොනවද? ප්‍රධාන අවස්ථා දෙකයි. ඒ තමයි ආකූල ප්‍රවාහයන් සහ අපි කතා කරන අනාකූල ප්‍රවාහයන් කියන අවස්ථාව. මොනවද අපි කතා කරනවා? ආකූල ප්‍රවාහයන් සහ අනාකූල ප්‍රවාහයන් කියන අවස්ථාව. අර කතා කරපු පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ මොනවද? ටැප් එකක් හිමින් විවෘත කරපුවාම අංශුවේ මේ අත චලනය නොවෙමින් ඒකාකාරීව ගමන් කරන ක්‍රමවේදයට අපි කියනවා මොකක් කියලාද? අනාකූල ප්‍රවාහයක් කියලා. හැබැයි අපි ටැප් එකක් හයියෙන් විවෘත කරනවා කියලා හිතමු. එතකොට ජලාංශු වල කැළඹිලි ස්වභාවය කියන එක වැඩි වෙලා මොකද්ද වෙනවා කිව්වේ? ජලාංශු මේ අත චලනය වෙමින් විසිරෙමින් ගමන් කරන්න පටන් ගන්නවා කියලා කිව්වා. අන්න ඒ අවස්ථාවට අපි කිව්වා ආකූල ප්‍රවාහයක් කියලා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ආකූල ප්‍රවාහයන් සහ අනාකූල ප්‍රවාහයන් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඔයාලා ටියුට් එකේ කතා කරන්න තියෙන කොටස තමයි ප්‍රවාහ බටය කියන කොටස. මෙන්න මේ ප්‍රවාහ බටය කියන කොටස අපි කතා කරනවා ඉස්සරහට බොහොම පැහැදිලිව. මෙන්න මේක ආශ්‍රයෙන් අපි සම්බන්ධතාවයක් එහෙමත් නැත්නම් සූත්‍රයක් ගොඩනැගීම කරන්න යන්නේ. අපි මේ සම්බන්ධතාවයට කියනවා සාන්තත්‍යතා සමීකරණය කියලා. පැහැදිලිද? ඔන්න ඔය සාන්තත්‍යතා සමීකරණය ගොඩනගන්නේ කොහොමද කියන කාරණාවයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. බලන්න ඔයාලා ටියුට් එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම රූප සටහනක්. ඔයාට දීලා තියෙන රූප සටහනේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. බලන්න මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවද කියලා ඔයාගේ ටියුට් එක ඇතුලේ. ඔයාට දීලා තියෙනවා මෙන්න මෙහෙම රූප සටහනක්. ඔන්න ඔය රූප සටහන සලකපුවාම මේකේ මොනවද තියෙන්නේ? අනාකූල ප්‍රවාහයන් තියෙනවා කියලා කියනවා. ඔන්න ඔය අනාකූල ප්‍රවාහයන් තියෙනවා. මෙන්න මේ පළවෙනි අවස්ථාවේ හරස්කඩ මං සලකනවා A1 කියලා. මේ අවස්ථාවේ ප්‍රවේගය මං සලකනවා V1 කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ දෙවැනි අවස්ථාවේ ප්‍රවේගය මං සලකනවා V2 කියලා. හරස්කඩ වර්ගඵලය මං සලකනවා A2 කියලා. මෙන්න මේ වගේ ප්‍රවාහ බටයක අවස්ථාවකට අපි යම් කිසි දෙයක් ලබා දුන්නයි කියලා හිතමු. අපි ලබා දෙනවා යම් කිසි තරලයක්. මෙන්න මේ ලබා දෙන ලද තරලය මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේදී ලබා දෙන ප්‍රමාණයම මෙන්න මේ අවස්ථාවේදී මොකක් වෙන්න ඕනද? එළියට ගලාගෙන ඒම සිද්ධ වෙන්න ඕන. පැහැදිලිද? ඒ නිසා සාන්තත්‍යතා සමීකරණය කියලා එකක් අපි ගොඩනගා ගන්නවා මෙන්න මෙහෙම. ඒ තමයි A1 V1 සමානයි A2 V2 කියලා සම්බන්ධතාවයක් අපිට මේ පහඩමයට තේව ගන්නවා. පැහැදිලිද? මේ අවස්ථාවේදී දෙන ලද ප්‍රමාණයම මෙන්න මේ අවස්ථාවේදී මොනව වෙන්න ඕනද? එළියට ඒ ප්‍රවේගයෙන් ගලාගෙන එන්න ඕන. එතකොට ඔන්න ඔය හේතුව නිසා අපි ගොඩනගනවා සම්බන්ධතාවයක් A1 V1 සමානයි A2 V2 කියලා සම්බන්ධතාවය. අපි මෙන්න මේ සම්බන්ධතාවයට එහෙමත් නැත්නම් මේ සමීකරණයට ගණන් හදන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්න යන්නේ. බලන්න ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා පළවෙනි ගානක් මෙන්න මෙහෙම එකක්. හරස්කඩ වර්ගඵලය 4 වර්ග සෙන්ටිමීටර.
හරස්කඩ වර්ගඵලය 4යි වර්ග සෙන්ටිමීටර් වන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී නලය තුලට 10 ms ඍණ එක ප්‍රවේගයකින් ජලය ඇතුල් කරනවා. අනික් කෙළවරෙන් ඇඟිල්ලක් තබා වර්ගඵලය 1.2යි වර්ග සෙන්ටිමීටර් දක්වා අඩු කළ විට ජලය පිටවන ප්‍රවේගය කීයද කියලා අපි ගන්න. මොකද අපි ඉගෙන ගත්ත සම්බන්ධතාවයේ A1V1 සමානයි A2 V2 කියන සම්බන්ධතාවය. එතකොට අපිට දෙනවා පළවෙනි එකේ හරස්කඩ 4යි වර්ග සෙන්ටිමීටර් කියන අවස්ථාව. ප්‍රවේගයක් දෙනවා කීයයි කියලාද? 10යි ms ඍණ 1යි කියලා. දැන් බලන්න මෙන්න මේම කාරණාවක්. මේක තියෙන්නේ මීටර වලින්. එතකොට මේ අපි කතා කරන මේ ඒකකය මොනවද? වර්ග සෙන්ටිමීටර වලින් තියෙන්නේ. හැබැයි මේ වර්ගඵලය මානෙද සම්මත ඒකකය මොකද්ද? වර්ග මීටර. ඒ නිසා මොනවා කරගන්න ඕනද අපි? මෙන්න මේ උත්තරේ මොනවා කරගන්න ඕනද? මේ අගේ අපි ඉස්සල්ලාම වර්ග මීටර කරගන්න ඕන. බලන්න දෙවෙනි අවස්ථාවේ අපිට දීලා තියෙනවා ඇතුල් කරන වර්ගඵලය. ඒකත් 1.2යි වර්ග සෙන්ටිමීටර කියලා කියන්නේ. එතකොට අපෙන් අහන්නේ මේක පිටවන ප්‍රවේගය කීයද කියන කාරණා. පැහැදිලි. හරි. 4යි වර්ග සෙන්ටිමීටර් කරනවා මම වර්ග මීටර වලට 10 රින 4ෙන් වැඩි කිරීම 10 සමානයි 1.2 මම වර්ග මීටර කරනවා 10 රින 4ෙන් වැඩි කර. මම හොයන්න ඕන උත්තරේ V2 තමයි. බලමු හදාගෙන ගිහිල්ලා 4 වැඩි කිරීම 10 රින 4 වැඩි කිරීම 10 මේ වැඩි කිරීම මං ගේනවා බෙදීමක් විදියට 1.2 වැඩි කිරීම 10 රින 4 සමානයි V2 මේ 10 රින 4ට මට කෙලින්ම මේ 10 රින 4 කපලා ඉවත් කරන්න පුළුවන්. එතකොට මට ලැබෙනවා උත්තරයක් V2 සමානයි 40 මම බෙදන්න ඕනේ 1.2. මේ උත්තරේ බෙදපුවාම මට ලැබෙනවා උත්තරයක් 33.3 කියලා මොනවද මේවා? ms ඍණ 1ක්. අපි හෙව්වේ ප්‍රවේගයක් නිසා. පැහැදිලිද? ඔන්න ඔය කියන විදිහට අපිට පුළුවන් සාන්තත්‍යතා සමීකරණයට ඔන්න ඔය විදිහට ආදේශ කිරීම සිද්ධ කරලා සුළු කිරීම කියන කාරණාව සිද්ධ කරන්න. එතකොට ඊළඟට එන්නේ මේ පාඩමේ අවසානම කොටසට කතා කරන්න. ඒ තමයි බර්නෝලි මූලධර්මය කියන කොටස. බලන්න අපි කතා කරමු ඊළඟට මොකද්ද? බර්නෝලි මූලධර්මය කියන කොටස. බර්නෝලි මූලධර්මයෙන් අපිට කියනවා මෙන්න මෙහෙම කාරණාවක්. මොනවද කියන්නේ? දුස්රාවී බල නොගැනිය හැකි තරම් වූ දුස්රාවී බල නොගැනිය හැකි තරම් වූ අසම්පීඩ්‍ය නිසල තරලයක එකම අනාකූල රේඛාව මත අපි සලකන ලද ඕනෑම ලක්ෂයක මොනවද කියන්නේ? පීඩනයේ ඒකක පරිමාවක විභව ශක්තියේ ඒකක පරිමාවක චාලක ශක්තියේ එකතුව නියතයක් වේ කියලා කියනවා. බලන්න ඔයාලට දීලා තියෙනවා රූප සටහනක් ටියුට් එකේ මෙන්න මේ විදිහට. බලන්න මේ අපි බලමු මේ කතා කරන බර්නෝලි මූලධර්මය අපි ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්නයි හදන්නේ. අපි ඊට පස්සේ කතා කරනවා මේ බර්නෝලි මූලධර්මය කියන එක ගණන් වලට ආදේශ කරන්නේ කොහොමද කියන කාරණා. බලන්න මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා ඔයාගේ ටියුට් එකේ. මෙන්න මේ රූප සටහනට අනුව බර්නෝලි මූලධර්මය ගොඩනගන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්නේ. බර්නෝලි මූලධර්මයේ ඔය විදිහේ රූප සටහනක් තියෙනවා. මේකෙදි මොකද්ද කියන්නේ? මෙතන V1 ප්‍රවේගයක් තියෙනවලු. A1 කියලා මොකද්ද කියන්නේ? හරස්කඩක් තියෙනවලු. මෙතන V1 කියලා ප්‍රවේගයක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා මෙතන උස H1 කියලා. පැහැදිලි? එතකොට මෙතන පීඩනය P1 කියලා. මේක මම ලකුණු කරනවා A ලක්ෂය කියලා. එතකොට මම එනවා මේ අවස්ථාවට මම මේක ලකුණු කරනවා B ලක්ෂය විදියට. මෙතෙන් බලපාපු උස මම ලකුණු කරනවා H2 විදියට. එතකොට මෙතනින් එළියට එන ප්‍රවේගය මම ලකුණු කරනවා V2 විදියට. පැහැදිලිද? එතකොට එතනින් ගිහලා මෙතන පීඩනය මම ලකුණු කරනවා P2 විදියට.
පැහැදිලි කියපු කාරණාව අපි කතා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක මොකද්ද අපිට කිව්වේ දුෂ්‍රාවී බල නොගැනිය හැකි තරම් වූ කුඩා වෙච්ච අනාකූල ප්‍රවාහයක එකම අනාකූල රේඛාවක සලකන ලද ඕනෑම ලක්ෂයක පීඩනයේ ඒකක පරිමාවක විභව ශක්තියේ ඒකක පරිමාවක චාලක ශක්තියේ එකතුව නියතයක් වෙනවා කියලා තමයි බර්නූලි මූලධර්මයෙන් අපිට කිව්වේ. අපි සලකමුකෝ මෙන්න මෙහෙම එකක් ප්‍රවේගය v වෙච්ච ස්කන්ධයේ m වෙච්ච අවස්ථාවක මම සලකනවා චාලක ශක්තිය. මොකද්ද කියන්නේ? ප්‍රවේගය v වෙච්ච ස්කන්ධයේ m වෙච්ච අවස්ථාවක මම සලකනවා චාලක ශක්තිය. ඔයාලා හැමෝම දන්නවා මේ වෙනකොට ඒ වෙනුවෙන් අපි දන්න සම්බන්ධතාවය තමයි මොනවද? භාගයයි mv වර්ගය කියන සම්බන්ධතාවය. පැහැදිලි? එතකොට බලන්න ඒකක පරිමාවක් සතු ස්කන්ධය මම කියනවා සමාන වෙනවා ඝනත්වයට කියලා. ඒ මොකද්ද ඒ කිව්වේ? දැන් තේරුනේ නෑනේ මොකද්ද මේ කිව්වේ කියලා. අපි ඉගෙනගෙන තියෙනවා සම්බන්ධතාවයක් ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. ඒකක පරිමාවක් සතු ස්කන්ධය ඒකක පරිමාවක් සතු ස්කන්ධය සමාන වෙනවා මොනවටද? ඝනත්වයට. ඒ නිසා මම මේ සම්බන්ධතාවය ආයේ වෙනස් කරලා ලියනවා මේ විදිහට. භාගයයි මට පුළුවන් ස්කන්ධය වෙනුවෙන් ආදේශ කරන්න රෝ නැත්තම් d. එහෙමත් නැත්තම් ඝනත්වයේ v වර්ගය කියලා සලකනවා. මොකද්ද බර්නූලි කිව්වේ? එකම රේඛාවක අනාකූල රේඛාවක සලකන ඕනෑම ලක්ෂයක චාලක ශක්තියේ එකතුවත් ඒ පීඩනයේ එකතුවත් ආය මොකද්ද කිව්වේ? විභව ශක්තියේ එකතුවත් එකිනෙකට සමානයි කියලා කිව්වේ. එතකොට අපි කතා කරනවා එකිනෙකට නියතයක් වෙනවා කියලා කිව්වේ. එතකොට අපි කතා කරනවා මෙන්න මෙහෙම කාරණාවක්. මොකද අපි කතා කරන්නේ විභව ශක්තියක් ගැන. දැන් විභව ශක්තිය වෙනුවෙන් ඔයා දන්නවනේ සම්බන්ධතාවය මොකද්ද? mgh කියන සම්බන්ධතාවය. එතකොට මේකෙන් ඒකක පරිමාවක් සතු ස්කන්ධයේ ඝනත්වය වෙන නිසා මම මේ සම්බන්ධතාවයත් වෙනස් කරනවා. m වෙනුවට රෝ නැත්තම් d දාලා මොකද්ද කරන්නේ? ඝනත්වය ආදේශ කිරීම සිදු කරනවා. පැහැදිලිද? බර්නූලි කිව්වේ මොකද්ද? මෙන්න මේ දුෂ්‍රාවී බල නොගැනිය හැකි තරම් කුඩා වෙච්ච අනවරත අවස්ථාවේ තියෙන අනාකූල ප්‍රවාහයක සලකන එකම අනාකූල රේඛාව මත සලකන ඕනෑම ලක්ෂයක පීඩනයේ චාලක ශක්තියේ විභව ශක්තියේ එකතුව නියතයක් වෙනවා කියලා කිව්වේ. එතකොට බලන්න ඒ නිසා මම කියනවා සම්බන්ධතාවය මෙහෙම මම අකනවා රූප සටහන මෙන්න මේ විදිහට සම්බන්ධතාවය කියනවා සලකන ලද ඕනෑම ලක්ෂයක පීඩනය මම සලකනවා පළවෙනි අවස්ථාව ඔයා රූප සටහන අධ්‍යයනය කරන්න ඔයාලට දීලා තියෙනවා P1 කියලා අවස්ථාවක්. මෙන්න මේ පීඩනයේ සලකන ලද ඒ අවස්ථාවට අදාළ චාලක ශක්තියේ භාගයයි රෝ v වර්ගය ඒකේ ඒ චාලක ශක්තිය සහ සලකන ලද අවස්ථාවට අදාළ නැත්නම් සලකන ලද ලක්ෂයට අදාළ විභව ශක්තිය රෝ m රෝ g h කියලා මම හොයාගත්තා. මෙන්න මේ රෝ g h මොනවද කිව්වේ? එකතුව නියතයක් වෙනවා කියලා තමයි බර්නූලි අපිට කිව්වේ. පැහැදිලිද? ඔන්න ඔය කියන සම්බන්ධතාවය යටතේ අපිට කියවන්නේ සලකන ලද ඕනෑම ලක්ෂයක් සලකපුවාම මෙන්න මේ ඕනෑම ලක්ෂයක පීඩනයේ ඕනෑම ලක්ෂයක චාලක ශක්තියේ ඕනෑම ලක්ෂයක විභව ශක්තියේ එකතුව නියතයි කියලා. ඒ නිසා අපි සලකන ලද ලක්ෂ දෙකකට අදාළව අපි සම්බන්ධතාවය ගොඩනගනවා. P1 දාන භාගයයි රෝ v වර්ගය දාන රෝ g h ඊළඟ සලකන ලද අවස්ථාවට මම එනවා මේ අවස්ථාවට බලපෑවේ h1 මේ අවස්ථාවට බලපෑවේ v1 කියලා මම සලකනවා. පැහැදිලිද? මෙතන දෙවැනි අවස්ථාව P2 චාලක ශක්තිය රෝ බලපාපු ප්‍රවේගය v2 දාන රෝ g h මොනවද බලපාපුස h2 කියන උස. ඔන්න ඔය කියන සම්බන්ධතාවය මම ගොඩනගනවා
බර්නූලිගේ මූලධර්මයට අනුව. පැහැදිලිද? මෙන්න මේ සම්බන්ධතාවය කියන එක සමහර වෙලාවට ඔයාට මේ කියපු කාරණාව නොතේරෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු ඊළඟට ගණන් වලට මෙන්න මේ කතා කරපු බර්නූලිගේ සම්බන්ධතාවය ආදේශ කරන්නේ කොහොමද කියන කාරණාව. ඔයා බලන්න ඔයාට ටියුට් එකේ දීලා තියෙනවා ගණක් මෙන්න මේ විදිහේ රූප සටහනක් එක්ක බලන්න ඔයාට දීලා තියෙන ගණක් මෙන්න මේ විදිහේ රූප සටහනක් තියනවාද කියලා. ඔයාට දීලා තියෙනවා ගානක් මේ රූප සටහනක් එක්ක මෙන්න මේ විදිහට මම අඳින්නම් මේක දල වශයෙන් මෙන්න මේ වෙන්චූරි හැඩයෙන් තියෙන එකක් ගැන අපි කතා කරනවා මෙන්න මේ අවස්ථාව. ඔන්න ඔය වෙන්චූරි එක අවස්ථාව ගැන අපි කතා කරගෙන එනවා. මෙන්න මේකේ අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම සම්බන්ධතාව. ටික මෙතන පීඩනය P1 ලු මෙතන ප්‍රවේගය V1 ලු මේක A කියන අවස්ථාව මේ සලකන ලද B කියන ලක්ෂය. පැහැදිලිද? මේ සලකන ලද A කියන අවස්ථාව මේ සලකන ලද B කියන අවස්ථාව. එතකොට මේ B කියන අවස්ථාවේ පීඩනය P2 ලු ප්‍රවේගය V2 කියලා කියනවා. පැහැදිලිද? එතකොට මොනවද කිව්වේ බර්නෝලි මේ අනාකූල ප්‍රවාහයක් තියෙනවලු මෙන්න මේ අනාකූල අනවරත අවස්ථාවේ පවතින අනාකූල ප්‍රවාහයක සලකන යම්කිසි රේඛාවක් සලකනවා මේකේ ඕනෑම ලක්ෂයක පීඩනයේ මේ කතා කරන මොනවද චාලක ශක්තියේ මේ කතා කරන මොනවද විභව ශක්තියත් එකතුව නියතයක් වෙනවා කියලා කිව්වේ. ඒ නිසා අපි සම්බන්ධතාවයක් ගොඩ නැගුවා P1 ධන භාගයයි ρ V1 වර්ගය ධන ρ GH1 කියලා සම්බන්ධතාව සමානයි P2 ධන එතනින් ගිහිලා භාගයයි ρ V2 වර්ගය ධන ρ GH2 කියලා සම්බන්ධතාවය. පැහැදිලිද? එතකොට මෙන්න මේ තියෙන අනාකූල රේඛාව මේ ගානේ නම් තියෙන මෙන්න මේ අනාකූල රේඛාව කියන එක හොඳට බලන්න. තියෙන්නේ මොනවද මේ සලකන ලද ලක්ෂ දෙකම එකම උස්සක පවතින. පැහැදිලිද? එකම උස්සක පවතින. ඒ නිසා මෙතන මොනවද H1 මට අවශ්‍ය වෙන්නේ නැහැ. H2 මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි මෙතන උසවල් දෙකක් නෙවෙයි තියෙන්නේ. එකම උස්සක පවතින. ඒ නිසා මම මේ H විදිහටම ආදේශ කරනවා. ඕනම සම්බන්ධතාවයක් එකිනෙක සමාන කරපුවාම සමාන පදයන් අපිට කපලා ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. ලක්ෂ දෙකම සමාන ලක්ෂවල නම් පවතිනේ විභව ශක්තියක් බලපානවද? විභව ශක්තියක් බලපාන්නේ නැහැ. ඒ නිසා මම මේ විභව ශක්තිය කියන එක කපලා ඉවත් කරනවා. එතකොට බලපානවා P1 කියලා එකක් අය භාගයයි ρ V1 වර්ගය කියලා එකක් P2 ධන භාගයයි ρ V2 වර්ගය කියලා සම්බන්ධතාවය. පැහැදිලිද? ඔන්න ඔය සම්බන්ධතාවයට අනුව අපෙන් අහන්නේ මොකද්ද මෙන්න මේ ගානේ බර්නෝලි මූලධර්මය යොදලා පෙන්නන්න කියලානේ. මේකට මම බර්නෝලි මූලධර්මය දැම්මොත් පීඩන දෙක අතර වෙනස මන් සලකනවා P1 ඍණ P2 සමානයි මොකද්ද වෙන්නේ භාගයයි ρ V2 වර්ගය ඍණ භාගයයි ρ V1 වර්ගය කියලා සම්බන්ධතාවයක් මට ලැබෙනවා. ඒ නිසා මම මේක තවදුරටත් සුළු කරනවා P ඍණ P1 ඍණ P2 සමානයි භාගයේ පොදු පදයක් විදිහට ρ පොදු පදයක් විදිහට එළියට එනවා V2 වල වර්ගයේ ඍණ V1 වල වර්ගය කියලා සම්බන්ධතාවයක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට මට පුළුවන් බර්නෝලිගේ සම්බන්ධතාවය මෙන්න මේ කතා කරන සම්බන්ධතාවයට ගණන් වලට ඔය විදිහට ආදේශ කරන්න. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් බර්නෝලි ගණන් සුළු කරන්න. අපි මේ පාඩම අවසන් කරන්න ලෑස්ති වෙන්නේ. මේ පාඩම අවසානයේදී බර්නෝලි සම්බන්ධතාවයේ යෙදීම එක්ක මේ ද්‍රවස්ථිතිය පාඩම සම්පූර්ණ වශයෙන් ආවරණය වෙන විදිහට ඔයාට සමස්ත පේපරයක් ලැබෙනවා. ඔයා මේ පේපරේ හදන්න. එතකොට ඔයාට මේ ගණන් බොහොම පැහැදිලිව අවබෝධ කරගැනීමේ හැකියාව පවතිනවා. අදට පාඩම නිමා කරන්න ලෑස්ති වෙන්නේ. තවත් දවසක මේ වගේ පාඩමකින් හමු වනතුරු සියලුම දෙනාට ආයුබෝවන්.